මොකද්ද 11 පන්තියේ පළවෙනි පාඩම තාර්කික සංඛ්‍යා දැන් මොනවද තාර්කික සංඛ්‍යා කියන්නේ? ඒකනේ අපේ සුපුරුදු ප්‍රශ්නේ නේද? මොනවද තාර්කික සංඛ්‍යා කියන්නේ? අපි මම ඔයාලා මෙහෙම ඇහුවොත් මේ මොනවද? 1 2 3 මේ මොනවද? මයික් එක ඔන් කරලා මට කතා කරන්න. මේ මොනවද? 1 2 3 කියලා පටන් ගන්නෙ. මොනවද මේ? මේ තියෙන්නේ ගණින සංඛ්‍යා. හරිද? ගණින සංඛ්‍යා. එතකොට ගණින සංඛ්‍යා මහදන මුත්තා ගන්න එක විදිහට. මහදන මුත්තා ගන්නේ කොහොමද? මමයි 1 2 3යි කියන. ඒ මහදන මුත්තයි ගන්න සංඛ්‍යාව. දැන් අපි ලෝකේ ඉස්සෙල්ලාම ආවේ සංඛ්‍යා කියන සංකල්පය ආවේ ගණන් කරන්න කියලා. පවුලේ සංඛ්‍යාව. ඊට පස්සේ මරපු සත්තු සංඛ්‍යාව. ගල්ලියගේ ඈත කාලයට යනවනේ මේක. ගණින සංඛ්‍යා. එතකොට මේක ගණින සංඛ්‍යා කියන එක අපි කුලකයක් විදිහට දුන්නොත් මේ කුලකයට නමක් දෙනවා මේක. ළමයි මේ මම මේක දීපු හැටි දැක්කනේ. ඒක ඉසත් අකුර නෙවෙයි. මේ ග්‍රීක හොඩියේ අකුරු. ඒකෙන් එන සංකේත. එතකොට මේක ඇල්ල තියෙනවනේ මෙතන. එතකොට මේක කුලකයක් විදිහට ගත්තාම මෙන්න ගණින සංඛ්‍යා. හරිද? ලෝකයේ ඉස්සෙල්ලාම ආවේ මේ ගණින සංඛ්‍යා. ඒක තමයි මිනිසුන්ට ආවේ. ඒක විකාශනයේ වේගෙන යනකොට හරිද මිනිසුන්ට ඕන වුණා ධන සංඛ්‍යා. අපි පාවිච්චි කරනවා මේක විකාශනය වෙච්ච හැටි බලන්න. ධන සංඛ්‍යා. එතකොට ඒකට අපි කිව්වා ඒකට සංකේතයක් දුන්නා මේක ප්ලස් කියලා. මේක ඉසට් කියලා පාවිච්චි කරන්නේ නැහැ. හොඳේ. ගණිත සංඛ්‍යා සඳහා දීපු සංකේතය. එතකොට මේක එනවා ධන 1, ධන 2, ධන 2 මෙහෙම එනවා. ඔන්න එතකොට ධන සංඛ්‍යා. දැන් එනවා මොකද්ද මේ ධන සංඛ්‍යාත් එක්ක මේ සංඛ්‍යා ටික වදිනකොට මොකක්ද එන ඊළඟ කතන්දරේ? ඊළඟ කතන්දරේ මොකද්ද මේක? දැන් මේ සංඛ්‍යාවකට මේ ධන ලකුණක් වැටෙනකොට ඊළඟට මේකට ඍණ ලකුණකුත් වැටෙනවා. හරිද? එහෙනම් ඒකට එනවා එතකොට ඍණ සංඛ්‍යා කියන්නේ. හරිද? එතකොට ඒක සංකේතයක් විදිහට තමයි මෙන්න ඍණ සංඛ්‍යා. එතකොට දැන් මේක ඍණ 1, ඍණ 2, ඍණ 3යි මම මේ 3ක් දාන්නේ. ඒකයි කෙලවරක් නෑනේ. ඒක ඒ විදිහට යනවා. දැන් මිනිසුන්ට ප්‍රශ්නයක් ආවා බිඳුව දාන්නේ කොහටද කියලා. දැන් ධන සංඛ්‍යා තියෙනවා, ඍණ සංඛ්‍යා තියෙනවා, බිඳුව දාන්නේ කොහටද කියලායි. දැන් මේ ගණිත සංඛ්‍යා නෙමෙයි ටික. මේවා ධන සංඛ්‍යානේ, මේවා ඍණ සංඛ්‍යානේ. දැන් මිනිසුන්ට ප්‍රශ්නයක් එනවා බිඳුව දාන්නේ කොහටද කියලා. අන්න එතෙන් මිනිස්සු අලුතෙන් හදා ගන්නවා නිකිල කියලා එකක්. හරිද? නිකිල කියලා එකක්. එතකොට නිකිල එන්නේ ඔන්න නිකිල. එතකොට නිකිල කියන්නේ මොනවද? ධන හෝ ඍණ ලකුණ සහිත පූර්ණ සංඛ්‍යා. ධන හෝ ඍණ ලකුණ සහිත පූර්ණ සංඛ්‍යා. එහෙනම් මේකම ගන්නවා අපි. හරිද? කුලකයක් විදිහට ගත්තාම එතකොට ඍණ 3, ඍණ මේ පැත්තට යනවා 3. හරිද? ඍණ 1 අන්න බිඳුව ආවා. එතකොට බිඳුවත් නිකිලයක්. හොඳට මතක තියාගන්න ඕනේ මේක. බිඳුවත් නිකිලයක්. ඒක ධන නිකිලයක්ද ඍණ නිකිලයක්ද කියන එක නෙමෙයි. එතනින් තමයි ධන නිකිලයක්ද ඍණ නිකිලයක්ද කියලා යන්නේ. වෙන් වෙන්නේ. එතකොට මෙන්න තියෙනවා. පැහැදිලිද මම කියන එක? එතකොට ඔන්න මිනිසුන්ට සංඛ්‍යා විකාශනය වෙන හැටි. එතකොට දැන් මේකට බිඳුවත් එක දැම්මොත් මොකද වෙන්නේ? මාන ප්‍රශ්නේ එන්නේ දැන්. දැන් ගණන සංඛ්‍යා තියෙනවනේ. දැන් ධන සංඛ්‍යා ආවා. ඔන්න ඊට පස්සේ මිනිසුන්ට ඔන්න එන ඍණ සංඛ්‍යාත් ගන්නවා. නේද? ඍණ සංඛ්‍යාත් ආවා. ඊට පස්සේ ධන සංඛ්‍යා ඍණ සංඛ්‍යා වලට බිඳුව කොහටද දාන්න කියලා ආවම ඔන්න නිකිල කියලා සංකල්පයක් ආවා. දැන් මිනිසුන්ට ඕනේ වුණා මේකට බිඳුව දාන්න. මේ සංඛ්‍යා විකාශනය වෙච්ච හැටි. හරිද? දැන් මිනිසුන්ට ඕනනම් මේකත් එක්ක බිඳුව දාන්න. මිනිස්සු ඒකට නමක් දුන්නා පූර්ණ සංඛ්‍යා කියලා. හරිද? එතකොට ඔන්න පූර්ණ සංඛ්‍යා කියලා නමක් දීලා ඉවර වෙලා ඒකට ගත්තා බිඳුවක්. හරිද? බිඳුවයි 1යි 2යි 3යි. එහෙම පූර්ණ සංඛ්‍යා වලට ගත්තා. එතකොට දැන් මේ ටික ඔක්කොම එක දැන් පූර්ණ සංඛ්‍යා කියලා අපි ධන ඍණ සංඛ්‍යා ගන්නේ මේ අතුලට දාගන්නේ නැහැ. පූර්ණ සංඛ්‍යා පටන් ගන්න බිඳුවේ. හොඳට මතක තියාගන්න. ගණන සංඛ්‍යා පටන් ගන්න එකෙන්.
මේවා මේ වෙනස්කම් තියෙනවා. එතකොට නිකිල පටන් ගන්න තැනක් නැහැ. නිකිල ඉවර වෙන තැනක් නැහැ. බිඳුව නිකිලයක්. මේ කොටට වැටෙනවා. ඒවා ස්පෙෂල් කේස් විදියට මතක තියාගන්න. ඕවා තමයි සමහර පාඩම් වලදී රින්ගන තැන්. ඊට පස්සේ පූර්ණ සංඛ්‍යා ගත්තාම ගණිත සංඛ්‍යාවේ පූර්ණ සංඛ්‍යාව අතර වෙනස තමයි බිඳුව දාගන්න. ඒක නිසා එතකොට මේවට නමක් ගත්තා අපි මේ ටික ඔක්කොම දාලා දැන් මේක සංකේතයක් දෙන්නත් ඕනේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා අපි ඒකට ගත්ත නම ප්‍රකෘති සංඛ්‍යා කියලා. මේ ප්‍රකෘති සංඛ්‍යා. එතකොට ප්‍රකෘති සංඛ්‍යා කියන එකට ඔන්න සංකේතයක් දෙනවා. හොඳට බලන්න ඉන්න. මම මේ සංකේතය ලියනවා. මේක කාට හරි පේනවා y අකුර කියලා. හා ලියන විදිහට එහෙම y ලිව්වා. දැන් මෙතනින් මේක y අකුරෙන් නැට්ට කපලා දාන්න. හරිද? ඒක තමයි ප්‍රකෘති සංඛ්‍යා. හරිද? එතන ප්‍රකෘති සංඛ්‍යා එනවා. ඕම් ප්‍රකෘති සංඛ්‍යාව 0 1 2 3 දැන් පූර්ණ සංඛ්‍යා සහ ප්‍රකෘති සංඛ්‍යා අතර වෙනසක් නැහැ. පූර්ණ සංඛ්‍යා සහ ප්‍රකෘති සංඛ්‍යා අතර වෙනසක් නැහැ. ඔය සංඛ්‍යා විකාශනය වෙච්ච හැටි මම කිව්වේ. මිනිසුන්ට ඉස්සෙල්ලාම ගන්න සංඛ්‍යාව ඕනි වුණා. ඊට පස්සේ ටික කාලයක් යනකොට මිනිස්සු ඒකට ධන සංඛ්‍යාව දාගත්තා. ඊට පස්සේ එනම් මොකද්ද මේ ඍණ සංඛ්‍යාවක් තියෙන්නේ. මේ ගණිතයේ දිනු වීමත් එක්ක. ඊට පස්සේ මේකට බිඳුව කොහෙද දාන්න ඕනි කියලා මිනිස්සුන්ට නිකිලවන්නේ වුණා. ඊට පස්සේ මිනිස්සු පූර්ණ සංඛ්‍යාව වලට ආවා. අයි මේ මෙතෙන්ට බිඳුව දාගෙන. දැන් ඒකට නමක් දෙන්න ඕනේ වුණාම ඒක ප්‍රකෘති සංඛ්‍යා කියලා ගත්තා. පැහැදිලිද මම කියන එක? ඔන්න දැන් ප්‍රශ්නයක් තියෙනවා. මතවාදයක් තියෙනවා. ප්‍රකෘති සංඛ්‍යාව වලට බිඳුව දානවද නැද්ද කියලා. සමහර පොත්වල ප්‍රකෘති සංඛ්‍යාව වලට බිඳුව දානවා. සමහර පොත්වල ප්‍රකෘති සංඛ්‍යාව වලට බිඳුව දාන්නේ. ඒකට අපි මොකද කරන්නේ? ඒකට සාම්මතයක් හදාගත්ත මිනිස්සු එහෙනම් ගානේ ප්‍රකෘති සංඛ්‍යාව ගැන කතා කරන්නේ ඉස්සර වෙලා කියන්න ඕනි බිඳුව දානවද නැද්ද කියලා. පැහැදිලිද කියන එක? ඔන්නෝ තමයි සංඛ්‍යාවල විකාශනය එන්නේ. දැන් මගේ විකාශනයේ මට මෙතනින් එහාට යන්න බෑනේ. අයි බෝඩ් එකේ වන්දිනේ. ඒ නිසා මම චුට්ටක් බ්‍රේක් කරනවා මේ කතාව. එතකොට මට මෙතනින් එහාට යන්න විදිහක් නැහැ. බෝඩ් එක වන්දින්න. දැන් බලන්න ඔන්න සංඛ්‍යා විකාශනය වෙච්ච හැටි. අපි තාත්වික සංඛ්‍යා කියන්නේ මොකක්ද කියලා බලන්න. ඔය ටික ලියාගෙන යන්න. ටක් ගාලා. මම ආයෙත් කියන ප්‍රකෘති සංඛ්‍යා කියන එකේ මතවාදයක් තියෙන හින්දා බිඳුව දානවද නැද්ද කියලා මේ පාඩමේ ප්‍රකෘති සංඛ්‍යා ගැන කතා කරනකොට බිඳුව තියනවද නැද්ද කියලා කියන්න ඕනේ. ඒ වගේ ඒවා පේපර් එකකදී ගන්න එකක් නැහැ. හරිද? දැන් ඔන්න මේ කතන්දරේ මෙහෙම විකාශනය වෙනකොට හරිද? මේ කතන්දරේ මෙහෙම විකාශනයේ හරියට අහගන්න පාඩම. විකාශනයේ වේගෙන යනකොට මිනිස්සුන්ට ඕන භාග සංඛ්‍යා වලට යන්න. ඒක නිසා මිනිස්සු මේ හැම නිකිලයක්ම භාග සංඛ්‍යාවක් විදිහට හදා ගන්න ගත්තා. මේ බලන්නකො. දැන් ඔන්න මිනිසුන්ට ඕනේ වුණා දැන් භාග සංඛ්‍යාව වලට. ඒකට මේ බලන්නකො. මේක මොකද්ද? ධන 2. මේක කාට හරි භාග සංඛ්‍යාවක් විදිහට පෙන්වන්න පුළුවන්. මේ කියන්නේ භාග සංඛ්‍යාව. ඒකට හරයකුයි ලවයකුයි හදාගත්ත ගමන් ඒක භාගයක් වෙනවා. අපි බිඳුව නොවන සංඛ්‍යාව දැන් නිකිලා කියන්නේ බිඳුවනේ. ඒක බිඳුව නොවන එකක් ගැන මේ කතා කරන්නේ. බිඳුවක් වුණොත් ඒක බිඳු භාගයයි අර මේ සංඛ්‍යා කියන සංකල්පයට එන්නේ නෑනේ. ඒ නිසා මිනිස්සු මේක භාගයක් කරගන්න ගත්තා. දැන් භාග සංඛ්‍යා එනවා. දැන් කාට හරි ඍණ 3 භාගයක් කරගන්න ඕනේ වුණොත් මේ තියෙන භාග සංඛ්‍යාව. ඊට පස්සේ එක જાතියේ භාග තියෙනවා. උන් 4න් 3 ආවා. ඊට පස්සේ ඍණ 5 බෙදීම 12 ආවා. දැන් මෙහෙම මේ භාග සංඛ්‍යාව බවට පත් වෙනවා. හැම සංඛ්‍යාවක්ම භාග සංඛ්‍යාවක්. හරිද? එතකොට දැන් මෙහෙමත් භාග තියෙනවානේ. නිකන් බලන්නකො මෙහෙම භාගයක් මම මෙහෙම ගත්තොත් දැන් මේකත් භාගයක් නේ. 5 බෙදීම මූල 2 නේද? එහෙමත් භාග තියෙනවා. දැන් මිනිසුන්ට ඒ භාග සංඛ්‍යාවක් දාන්න ඕනේ. එතකොට මේ හැම එකක්ම මේ නිකිලනේ. මේ හැම එකක්ම නිකිල මේක නිකිල. හරිද? බලන්න. හැබැයි මේක නිකිලයක් නෙවෙයි. අන්නේ නම් මේවත් භාග වෙනකොට මේ හැම එකක්ම නිකිල. හරිද? මේ හැම එකක්ම නිකිල. හැබැයි මේක නිකිලයක් නෙවෙයි. නිකිලයක් නෙවෙයි. හරිද? එහෙනම් නිකිල නොවන සංඛ්‍යා එකක්වත් භාග වලට යන්න පුළුවන් අපිට. හරිද? නිකිල නොවන සංඛ්‍යා එකක්වත් භාග වලට යන්න පුළුවන්. එතකොට අපි දැන් මේක වෙනම ගත්තාම හරිද? ඔන්න එහෙනම් භාග වර්ග දෙකක් ආවනේ මිනිස්සුන්ට.
හරයක් සහ ලවයක් තියෙනවා නම් ඒක භාග සංඛ්‍යාවක්. හරිද? දැන් මිනිසුන්ට භාග සංඛ්‍යාවවම භාග සංඛ්‍යා හරිද? මේකේ නිකිල හරයයි ලවයයි නිකිලත් එක්ක එන භාග තියෙනවා. නිකිල නොවන ඒවත් එක්ක එන භාග තියෙනවා. හරිද? එතකොට දැන් මිනිස්සු මේක අයින් කරගත්තා. හරිද? මේක අයින් කරගෙන ගත්තා. හරයයි ලවයයි දෙකම නිකිල වෙන ඒවා. හරිද? නිකිල. අන්න ඒ ටික. ඒ කියන්නේ මෙන්න මේ ටික. මේ ටික මිනිස්සු එක ගොඩකට දාගත්තා. හරිද? එක ගොඩකට දාගෙන අන්න ඒ ටිකට මිනිස්සු කිව්වා පරිමේය සංඛ්‍යා කියලා. මෙතෙන් තමයි 10 පන්තියේ පාඩම ආවේ. හරිද? පරිමේය සංඛ්‍යා. පරිමේය සංඛ්‍යාවේ වල සංකේතය දුන්නේ දැන් මේක බැලුවට මම කියුනේ මේක. මේක හොඩිය අකුරක්. ඔය පරිමේය සංඛ්‍යා වලට දීපු එක. හරිද? එතකොට පරිමේය සංඛ්‍යා අපි අර්ථ දැක්වන්නේ 10 පන්තියේදී. 10 පන්තියේ පාඩමේ පරිමේය සංඛ්‍යා කියලා වෙනම තිබුණා. ඒක අර්ථ දැක්වුවා අපි සංඛ්‍යා රේඛාවකින් දැක්විය හැකි සංඛ්‍යා කියලා. හරිද? පිවිනි මයික් එක ඔෆ් කරන්න. හරිද? සංඛ්‍යා රේඛාවකින් දැක්විය හැකි සංඛ්‍යා කියලා. දැක්විය හැකි සංඛ්‍යා. පරිමේය සංඛ්‍යා. ඒ කියන්නේ සංඛ්‍යා රේඛාවකින් දක්වන්න පුළුවන් නම් ඒවට නිශ්චිත අගයක් තියෙනවා. හරිද? ඒකට මේකට නිශ්චිත අගයක් දෙන්න බෑනේ. මේකට නිශ්චිත අගයක් දෙන්න බැරි නම් අන්න ඒ භාග සංඛ්‍යා වලට අපි දැන් ඔන්න පාඩමක් වෙනවා අපේ 11 පන්තියේ අපරිමේය සංඛ්‍යා. අපරිමේය සංඛ්‍යා. හරිද? එතකොට මේක හොඳට මතක තියාගන්න. මේ පරිමේය සංඛ්‍යා කියලා කිව්වහම සංඛ්‍යා රේඛාවකින් දක්වන්න පුළුවන්. අර කතා කරපුව ධන නිකිල, ඍණ නිකිල, භාග. එතකොට මේ හරය හෝ ලවය මේ නිකිල නොවන භාග නෙමෙයි නිකිල තියෙන භාග. ඒ ටික ඔක්කොම අරගෙන පරිමේය සංඛ්‍යා වලට දාන්න පුළුවන්. මෙච්චර වෙලා කතා කරපුවා ඔක්කොම. මෙන්න මේවා අරගත්තාම අපි ඒවට කියනවා අපරිමේය සංඛ්‍යා. මේ ටික ගත්තාම ඒකට අපි කියනවා අපරිමේය සංඛ්‍යා කියලා. එහෙනම් පරිමේය සංඛ්‍යා කියන්නේ සංඛ්‍යා රේඛාවකින් දක්වන්න පුළුවන් ඒවා නම් අපරිමේය සංඛ්‍යා කියන්නේ සංඛ්‍යා රේඛාවකින් දැක්විය නොහැකි සංඛ්‍යා. අන්න සංඛ්‍යා එනවා. දැන් සංඛ්‍යා රේඛාවකට ඕනම එකක් ගත්ත හැකි. සංඛ්‍යා රේඛාවකින් දැක්විය නොහැකි සංඛ්‍යා. තියනවද නැද්ද කියන දන්නේ නැහැ කම්පියුටරේ. හැබැයි අපිට බෑ. එතකොට අපි ඒවට කියනවා ඒකට මේ ඔක්කොම පරිමේය සංඛ්‍යාවකට දැම්මනේ නේද අපි? පරිමේය සංඛ්‍යාවකට දැම්මා. මොනවද පරිමේය සංඛ්‍යාවකට දැම්මේ? ධනනි කියලා, ඍණනි කියලා. එතකොට ගණිත සංඛ්‍යා රෝමේ ඔක්කොම නෝනේ කියලා යහුවාම. හරිද? එතකොට ඒ ටික හැර අනිත් ඒවා ඔක්කොම. එතකොට එහෙනම් මේකට අපි මේ සංකේතය දුන්නා නම් අපරිමේය සංඛ්‍යා කියන්නේ ඒ ටික හැර. මොකද ඒකට ඒ ටික හැර කියන එක අපි පාවිච්චි කරේ ඩෑෂ්. අපරිමේය සංඛ්‍යා. පැහැදිලිද? ඔන්න ඒ විදිහට තමයි සංඛ්‍යාවල විකාශය එන්නේ. එතකොට අපරිමේය සංඛ්‍යාවලට එනකොට මෙන්න මේවා. ඒ කියන්නේ මූල 2, මූල 3 මේවා සංඛ්‍යා රේඛාවකින් දක්වන්න බෑ. නිශ්චිත අගයක් නෑ. දැන් මූල 2 ගත්තාම 1.4යි 1.4යි කිය යනවා. ඔයාලා බලන්න පුළුවන් නේ ඔයාලට 10 දෙවෙනි පාඩම තියෙනවනේ. එතකොට මේවා මේ කෙලවරක් නෑ, නිශ්චිත අගයක් නෑ. දැන් මූල 4 ගත්තොත් එහෙනම් මේකේ උත්තරේ 2යි. එතකොට ඒක යටිනවා මේකට. හරිද? එතකොට මේක මේ අපරිමේය සංඛ්‍යාවක් නෙවෙයි. එහෙනම් මොනවද අපරිමේය සංඛ්‍යා තව විදිහකට හඳුනගන්නේ? වර්ගමූල ලකුණක් එක්ක තිබුණොත් ඒවා අපරිමේය සංඛ්‍යා. හැබැයි සංඛ්‍යාව පූර්ණ වර්ගයක් නෙවෙයි. පූර්ණ වර්ගයක් නොවන වර්ගමූලත් එක්ක තියෙන සංඛ්‍යාවලට අපි කියනවා අපරිමේය සංඛ්‍යා. හරිද? එතකොට අපි මේ ලෝකයේ දැනට පාවිච්චි කරන හැම සංඛ්‍යාවක්ම ඔය මම කියපු කොට දාන්න.
ඔය මං කියපු ජාති ටිකට දාන්න පුළුවන්. හරිද? මෙන්න මේ ටික ඔක්කොම එකට දාලා ගත්තාම මොනවද? ගණිත සංඛ්‍යා, ධන නිකීල, ඍණ නිකීල, බිංදුවත් එක්ක දාගෙන නිකීල. හරිද? ඊට පස්සේ භාග සංඛ්‍යා, ඊට පස්සේ පරිමේය සංඛ්‍යා, අපරිමේය සංඛ්‍යා. මේ ටික ඔක්කොම එකකට දාගත්තාම අන්න එනවා තාත්වික සංඛ්‍යා. අපේ පාඩමනේ තාත්වික සංඛ්‍යා. පැහැදිලිද කියන එක? මම ඒ තාත්වික සංඛ්‍යා කොටට ආවේ ඒකයි. මේ සියලුම දේවල් ටික දාගත්තාම එනවා තාත්වික සංඛ්‍යා. පැහැදිලිද? තාත්වික සංඛ්‍යා මේ අර්ථ දක්වපු හැටි. මේ සියලුම දේවල් එක කොට දාගත්තාම ඒකට අපි කියනවා තාත්වික සංඛ්‍යා වලට ඉංග්‍රීසියෙන් කියන්නේ relative numbers. ඒක නිසා ඒවා relative numbers කියලා. මේක ග්‍රීක හෝඩියට ගන්නකොට ළමයි මෙතෙන්ට ආර අකුරනේ මේ ආර අකුර මෙතෙන්ට කැලලක් එනවා. relative numbers. හරිද? ඒ තාත්වික සංඛ්‍යා. පැහැදිලිද කියපේක? පැහැදිලි. එහෙනම් මේ ටිකක් තියාගන්න. ටක්. අපරිමේය සංඛ්‍යා ගොඩේ ඕනනම් ලියා ගන්න. අපරිමේය සංඛ්‍යා ගොඩේ ඕනනම් ලියා ගන්න. මූල ලකුණක් සමග පූර්ණ වර්ගයක් නොවන සංඛ්‍යා. මූල ලකුණක් සමග පූර්ණ සංඛ්‍යාවක් නොවන සංඛ්‍යා. එහෙනම් ඊළඟට ලියා ගන්න relative numbers. තාත්වික සංඛ්‍යා. මේ සියලුම සංඛ්‍යා මොනවද? ගණිත සංඛ්‍යා ලියන්න. ගණිත සංඛ්‍යා, ධන නිකිල, ඍණ නිකිල, නිකිල. හරිද? ඊට පස්සේ භාග සංඛ්‍යා, ඊට පස්සේ පරිමේය සංඛ්‍යා, අපරිමේය සංඛ්‍යා. මේ සියලුම සංඛ්‍යා එක්වගත් කල එය පරිමේය නෙමෙයි තාත්වික සංඛ්‍යා ලෙස හඳුන්වනවා. මේ සියලුම සංඛ්‍යා එක්වගත් කල එය තාත්වික සංඛ්‍යා ලෙස හඳුන්වනවා. ලෝකයේ තියෙන සියලුම සංඛ්‍යා ටික ඒ ගොඩට වැටෙනවා. right. දැන් අපි ඕක නිකන් ඔය කතා කරපු ඒවා ටික ගත්තොත් රූපයකට මේ බලන්නකෝ. හොඳට බලන්නකෝ. රූපයකට ගත්තොත් මෙන්න තියෙනවා අර අපි ඉස්සෙල්ලාම ගත්ත ඒවා 1 2 3 වගේ ඒවා 4 ඕන තරම් මේක දාත හැකිනේ. මොනවද මේ? ධනනේ කියලා. හරිද? ඊට පස්සේ ඕකට අපි එකතු කරානේ බිංදුවත් එක්ක ඍණ ඒවා. ඍණ 2 ඍණ 3 මේවා. මොනවද? ඍණ නිකිල. හරිද? මේ මැද කැවල ගන්න එපා. මට අර ඉස්සර දකුණත් එක්ක පුරුද්දට යනවා. මේවා ඍණ නිකිල. එහෙම නැත්නම් ඒකටට මම දැම්මා නිකිල කියලා. මේක ධන නිකිල වෙනකොට මේක නිකිල. එතකොට ඉස්සර දකුණට මේක ගියේ. හරිද? ඊට පස්සේ මේකට මම මොනවද එකතු කරේ? කතා කරපු ඒවා ටික ඔක්කොම මේකට මම එකතු කරන්නේ භාග සංඛ්‍යා නේද? භාග සංඛ්‍යා එකතු කරා. 4න් 3, 5න් 2, ඍණ 4න් 7 මෙහෙම භාග සංඛ්‍යා එකතු කරන්නේ නේද? එතකොට ඒ භාග සංඛ්‍යා දාලා දැන් මේ ධන නිකිල, ඍණ නිකිල ඊට පස්සේ මේ භාග සංඛ්‍යා ඔක්කොම දාලා මොකද මම කරේ? මොනවද ඒ ගත්තේ? ඒකට අපි කිව්වා පරිමේය සංඛ්‍යා කියලා. නේද? මේක පරිමේය සංඛ්‍යා කියලා. ඊට පස්සේ මේ පරිමේය සංඛ්‍යා කොටට ඊළඟට අපරිමේය සංඛ්‍යා ටික එකතු කරානේ. එතකොට මේක මම ගත්තාම මේකට පිටින් මම රූපයකට ගත්තා. එතකොට මෙතන තියෙනවා මූල 2, මූල 7. හරිද? එතකොට 3 බෙදීම මූල 2 මේ වගේ ඒවා. එතකොට මෙතනට එන්නේ අපරිමේය සංඛ්‍යා. ඒ කියන්නේ මේක ඩෑෂ් එක. දැන් මේ ටික ඔක්කොම මම අරන් තියෙන්නේ. එහෙනම් නෝනාවර්ති මහත්තයා මේ තියෙන්නේ relative numbers. හරිද? දැන් මේ රූපයක් ආවා. ලෝකේ තියෙන හැම සංඛ්‍යාවක්ම ඔකට දාන්න. දශමක් දාතයි කියනවා. ඒ මේ තියෙන දශම නෙමෙයි. පැහැදිලිද කියන එක? රූපයක් විදිහට ඔය උගන්නපු ටික ඔක්කොම one shot ඔතනින් ගන්න පුළුවන්. හරිද?
ඔය කතා කරපු ටික මුල ඉඳලා එකට දාගෙන ගියහම මේ රූපයක් එනවා. ඒතර අපේ ඇහැට එනවා අර ලියපු ටික ඔක්කොම. පැහැදිලිනේ? ඔක හදාගන්න. රූපයෙන් මේ මිනිස්සුන්ට ඔහම ගිහිල්ලා ඔන්න මගේ පාඩමට ආවා. සාත්වික සංඛ්‍යා කියන්නේ මොකක්ද කියන එක. ඒක නිකම්ම කියන්නේ නැතුව අපි දන්න ටිකෙන් අරගෙන ආවා. හරිද? එහෙම ගිහිල්ලා මිනිස්සුන්ට ඕනේ වුණා දශම වලට යන්න. හරිද? දශම වලට යන්න ඕනේ වුණා. ඒතර දශම කියන්නේ මොනවද? පොඩි එකකින් අහුවනම් 4 5 එකකින් ටක් ගාලා උත්තරේ. දශම කියන්නේ 10න් පංගු. හරිද? දශම කියන්නේ 10න් පංගු. දශම අර්ථ දක්වන්නේ එහෙමයි. 10න් කොටස් කීයද? එතකොට මේ දශම වලට ආවම දැන් භාගලි දශම වෙන්නේ. ඒක අපි දන්නවනේ භාග සංඛ්‍යාවේ දශම වෙන්නේ. දැන් මෙහෙම භාගයක් ආවොත් මේ බලන්නකො. මේක දශම කරන්නේ කොහොමද? එක බෙදනවා දෙකෙන්. එතකොට බිඳුවයි දශම ටික තියුවා. මම හදාගන්න ඕනේ නැහැ නේවා. දශම 5යි. එතකොට මේක දශම 5යි බිඳුව. දැන් බිඳුව දෙකේවා බිඳුවයි. එතකොට ආයෙත් බිඳුවයි. මෙහෙම බෙදාගෙන යනවා ඉතුරු බිඳුවයි. එතකොට ආයෙත් බිඳුවට මෙහෙම බෙදාගෙන යන්න පුළුවන් දිගටම. කියලා වරන්නට බෙදාගෙන යන්න පුළුවන්. හැබැයි එතකොට අගට එන්නේ බිඳු. හරිද? දැන් මේ බලන්නකෝ. දැන් මෙහෙම ගත්තොත් එහෙම 4න් 3. දැන් 3 බෙදනවානේ 4න්. නේද? 3 4න් බෙදුවාම මේ බලන්නකෝ බිඳුවයි මොන දශම දෙක තිබ්බා 30ට 4 ඒවා මම බෙදාගෙන යනවා 7යි 28යි ඉතුරුයි 2ක් 20ට 4 ඒවා 5යි 4 20යි ඉතුරු නෑ බිඳුවයි දැන් ආයෙත් බෙදාගෙන නැතන්නේ බිඳුවට බිඳුවයි බෙදාගෙන යන්න පුළුවන් හරිද නිකන් මේක බලන්න 8න් 7 එතකොට 7 බෙදනවානේ 8න් අපි ඒ 8 ඔකත් බෙදාගෙන යත හැකි වල නිකන් බෙදාගෙන යන්න මොන මම බෙදන්නේ ඒක මට බෝඩ් එකේ ඉතුරු කරගන්න ඕන නිසා හරිද මම ගත්තොත් 25න් 3 හරිද අපි පූර්ණ සංඛ්‍යාවකුත් වෙනවානේ දැන් 25න් 53 ගන්නකො විෂම භාගයක් විදියට එතකොට 53 බෙදෙනවා 25න් එතකොට 2යි දෙවරක් 25 50යි 3ක් ඉතුරුයි දශම දෙක තියුවා 30ට 25 ඒවා 1යි 25යි 5ක් ඉතුරුයි දැන් 50ට 25 ඒවා 2යි 50යි ඉතුරු නෑ දැන් ආයි බිඳුවයි අර වැඩේම වෙනව නේද ළමයි මේ එකම වැඩේ වෙනව නේද මේක දශම කරගෙන යනවා මම එක ටිකක් දශම කරගෙන යනවා හරිද දැන් එක මේක බලමු 3න් 1 එතකොට 3න් 1 බෙදුවොත් මේ බලන්නකෝ එක බෙදනවනේ 3න් එතකොට එකට නෑ බිඳුවයි දශම දෙක කිව්වා 10ට 3යි 3 වරක් 3 9යි එකක් ඉතුරුයි 10ට 3යි 9යි එකක් ඉතුරුයි 10ට 3යි 9යි එකක් ඉතුරුයි කවදාවත් මේක ඉතුරු වෙන්නේ මේ වැඩේම නෙමෙයි මේ වැඩේම නෙමෙයි වෙන්නේ මේ බලන්න හරිද ඒ දැන් නිකන් අපි දැන් එහෙම බෙදාගෙන යන්න පුළුවන් භාග දශම කරන්න පුළුවන් දිකට හරිද මෙන්න මේවට මොනවා කරද්ද ඔබොම තමයි අපි නිකන් 7න් 5 බලමු මට හිතන ගණන් දෙනවා හරිද එතකොට 5 බෙදුවාම 7න් ඔයාලට හිතන ගණන් එහෙම බෙදලා බලන්න 0.50ට 7 ඒවා 7යි එතකොට 49යි එකක් ඉතුරුයි 10ට 7 ඒවා 1යි 7යි 3ක් ඉතුරුයි 30ට 7 ඒවා 4යි හරිද 28යි දෙකක් ඉතුරුයි හරිද එතකොට 20ට 7 ඒවා 2යි 14යි 6ක් ඉතුරුයි 60ට 7 ඒවා 4ක් කියන්නේ 4ක් 8යි 56යි 4ක් ඉතුරුයි නේද 40ට 4ක් 5යි ඔන්න බලන්නකෝ 4ක් 5 35යි මගේ බෝඩ් එකේ ඉවර නිසා මම මෙතෙන්ට ආවා හරිද එතකොට ඉතුරුයි 5ක් දැන් පටන් ගන්නව නේද ආයි 5 මේ ආයි 5නේ ආයි මේ ටිකනේ බෙදාගෙන යන්නේ එහෙනම් මට බෙදන්නෙම නැති උත්තරේ කියත හැකිද නේද
7යි 1යි 4යි 2යි 8යි 5යි. අයිත් 50 එනවනේ එතකොට. ඇයි මේ ටිකම නෙන්නේ? නේද? මේ මොන භාගයක් දශම කරත් හොඳට අහන්න මම කියන කතන්දරේ මොන භාගයක් දශම කරන්න ගියත් මේ විදිහට එකම ඉලක්කම පුනා එනවා. මොන භාගයක් දශම කරන්න ගියත් මේ භාගත් එහෙමයි මේ භාගත් එහෙමයි. මොන භාගයක් දශම කරන්න ගියත් නිකන් නිදිමත වෙලාවට ඔක් කරලා බලන්න. මොකක් හරි භාගයක් හදාගෙන බෙදාගෙන ගිහින් බලන්න. මොන භාගයක් බෙදන්න ගියත් හැබැයි හරයයි ලවයේ දෙකේම නිකිලා තියෙනවා. අර අපරිමේය සංඛ්‍යාව වෙන්න බෑ. හරිද? පරිමේය සංඛ්‍යාව තමයි මේ දශම කරගෙන යන්නේ. පරිමේය සංඛ්‍යාව දශම කරගෙන ගියාම හරිද? පරිමේය සංඛ්‍යාවල තියෙන භාග දශම කරගෙන ගියාම මේ වැඩේ තමයි. එකම ඉලක්කම මේ මෙතන බිංදුව එනවා පුන බිංදුව එනවා පුන මෙතන 3 එනවා පුන මෙතන එනවා 7යි 1යි 4යි 2යි 8යි 5 7යි 1යි 4යි 2යි 8යි 5 7යි 1යි 4යි 8යි 2යි 5 2යි 8යි 5 එහෙම එනවා. එකම ඉලක්කම් එකම ඉලක්කම එනවා පුන එකම ඉලක්කම් කාණ්ඩ එනවා පුන ආන්නේ මේවට අපි කියනවා සමාවර්ත දශම. හරිද? එතකොට අපි ඔන්න නමක් කිව්වා. කොහෙන්ද මම මේක ලියන්නේ? හරිද? සමාවර්ත දශම. සමාවර්ත දශම. හරිද? එතකොට භාග සංඛ්‍යාවක් දශම කරන්න ගියාම මොන භාග සංඛ්‍යාව දශම කරත් එන්නේ සමාවර්ත දශමය. ඒ කියන්නේ එකම ඉලක්කම හෝ එකම ඉලක්කම් කාණ්ඩ පුනා එන දශම. සමාවර්ත දශම. පැහැදිලිද කියප එක? එහෙනම් මොන මම දශම වලටත් ආවා. දශම කියන්නේ 10න් පංගු. භාග තමයි දශම කරන්නේ. මෙන්න භාග වර්ග දෙකකට මම කැඩුවා. හරිනේ? පැකල් ලියාගන්න පුළුවන්. දැන් මේක ලියන්න. සමාවර්ත දශම. භාග සංඛ්‍යාවක් දශම බවට පත් කිරීමේදී එකම ඉලක්කම හෝ ඉලක්කම් කාණ්ඩ පුනා ලැබෙන දශම. පුනා ලැබෙන දශම. පුනා ලැබෙන දශම. සමාවර්ත දශම. දැන් හරිනේ. පොඩ්ඩේ බලන්න මම මේ ටික මකන්න ඉස්සෙල්ලා තව පොඩි රාජකාරියක් තියෙනවා. මේ බලන්නකෝ. මෙන්න මෙතන හරය 2යි. මෙතන හරය 4යි. මේක බෙදුවා නම් අන්නවනගෙන මහත්තුනේ බෙදුවේ නැහැ. බෙදුවා නම් එන්නේ ඔය බිඳුව තමයි පුනා එන්නේ. හරිද? මෙන්න මේක මේ මට එහෙම ඒවා ටක් ගාලා බලලා කියන්න පුළුවන්. මොකද මම රවුම් කරේ හරය. හරිද? මේ මම රවුම් කරපු ටිකේ හරය ප්‍රථමක සාධක කළොත් 2 හරය ප්‍රථමක සාධක කළොත් 2යි 2යි. හරය ප්‍රථමක සාධක කළොත් 2යි 2යි 2යි. හරය ප්‍රථමක සාධක කළොත් 5යි 5යි. දැන් මෙහෙම එකක් ආවොත් හරිද බලන්නකෝ. 10න් 13. මෙහෙම එකක් ආවොත් හරය ප්‍රථමක සාධක කළොත් 2යි 5යි. මේක ප්‍රථමක සාධක කළොත් 2යි. මේක ප්‍රථමක සාධක කළොත් 2යි 2යි. මේක ප්‍රථමක සාධක කළොත් 2යි 2යි 2යි. මේක ප්‍රථමක සාධක කළොත් 5යි 5යි. මේක ප්‍රථමක සාධක කළොත් 2යි 5යි. ඔන්න ඔය වගේ ඒවා ටිකක් ගත්තොත් හරිද? ඒ කියන්නේ හරයේ ප්‍රථමක සාධක වල තියෙන්නේ 2 ඒවා සහ 5 ඒවා. 2 ඒවා 5 ඒවා එහෙම නැත්නම් 2 සහ 5. අන්න ඒවා විතරනම් සමාවර්ත වෙන්නේ බිඳුව. මම කියවෙක තේරුම් ගන්න. හරිද? භාග සංඛ්‍යාවක් දශම කරන්න දුන්නාම හරය ප්‍රථමක සාධක කළාම තියෙන්නේ 2 ඒවා හෝ 5 ඒවා හෝ 2 සහ 5 ඒවා විතරනම් හරිද? විතරනම් ඒවායේ සමාවර්ත වන්නේ බිඳුව.
හරිද? අන්න ඒ දශම වලට අපි ස්පෙෂල් නමක් දෙනවා අන්ත දශම. අන්ත දශම. ඒ කියන්නේ බෙදීම ඉතුරු නැතුව ඉවර වෙනවා. බෙදීම ඉතුරු නැතුව ඉතුරු වෙනවා. ඊට පස්සේ අපිට බිඳුවනේ බෙදාගෙන යන්න වෙලා තියෙන්නේ. හරිද? අන්ත දශම. මොනවද අන්ත දශම කියන්නේ? සමාවර්ත වන ඉලක්කම බිඳුව. කිසියම් භාග සංඛ්‍යාවක් දශම කරන්න ගියාම සමාවර්ත වන්නේ බිඳුව නම් සමාවර්ත කියන්නේ නැවත නැවත එන්නේ බිඳුව නම් අන්න ඒ දශම වලට අපි කියනවා අන්ත දශම කියලා. එතකොට ඒ වටක් ගාලා බෙදන්න නැතුව හඳුනා ගන්න පුළුවන්. මම මේක බෙදුවේ නැහැ. බෙදන්න නැතුව හඳුනා ගන්න සිස්ටම් එකක් තමයි මම ඔය රතු පැහැදිලි ලකුණු කරන්නේ. ඒ කියන්නේ හරය ප්‍රථමක සාධක කළාම 1 2 ඒවා 5 ඒවා 2 සහ 5 ඒවා විතරයි. වෙන ඉලක්කම් නැහැ. හරිද? පැහැදිලිද කියන එක? එහෙනම් ඒකත් ලියාගන්න. අන්ත දශම. භාග සංඛ්‍යාවක් අන්ත දශම. භාග සංඛ්‍යාවක් දශම බවට පත් කිරීමේදී භාග සංඛ්‍යාවක් දශම බවට පත් කිරීමේදී සමාවර්ත වන ඉලක්කම බිඳුව නම් සමාවර්ත වන ඉලක්කම බිඳුව නම් එම දශම අන්ත දශම ලෙස හඳුන්වනවා. එම දශම අන්ත දශම ලෙස හඳුන්වනවා. අන්ත දශම ලෙස හඳුන්වනවා. ඔය රතු පාටින් මාක් කරේ අන්ත දශම හඳුනා ගන්න. රතු පාටින් මාක් කරේ අන්ත දශම හඳුනා ගන්න හැටි. ඒකත් ඕනනම් ඔය විදිහටම ලියාගන්න. අන්ත දශම හඳුනා ගන්න හැටි. වෙනම ලිව්වත් කවන්නේ නැහැ. භාග ටික 2න් 1යි. හරය ප්‍රථමක සාධක කරා 2යි. 4න් 3යි. හරය ප්‍රථමක සාධක කරා 2යි 2යි. 8න් 7යි. හරය ප්‍රථමක සාධක කරා 2යි 2යි. 25න් 53යි. 10න් 13යි. භාග ටික විතර ලියාගෙන අර විදිහට රවුම් කරලා ලියාගන්න. එකත් ඔයාලගේ වචන වලින් ලියා ගන්න ඕන නම් හරය ප්‍රථමක සාධක කළ විට හරය ප්‍රථමක සාධක කළ විට 2 ඒවා 5 ඒවා 2 සහ 5 ඒවා පමණක් නම් 2 ඒවා 5 ඒවා 2 සහ 5 ඒවා පමණක් නම් ඒවා බෙදීමකින් තොරව අන්ත දශම ලෙස හැඳින්වීමේ ඒවා බෙදීමකින් තොරව අන්ත දශම. අර සමාවර්ත දශමේ සමාවර්ත වෙන ඉලක්කම බිඳුව නම් කවුරු හරි ඇහුවොත් අන්ත දශම කියන්නේ මොනවද කියලා? භාග සංඛ්‍යාවක් දශම බවට පත් කිරීමේදී සමාවර්ත වෙන ඉලක්කම බිඳුව නම් එවැනි දශම අන්ත දශම. දැන් මේක බලන්නකෝ. සමාවර්ත වෙන බිඳුව නෙවෙයි. වෙන ඉලක්කමක් මේ. බිඳුවයි මෙතන තියෙන්නේ වෙන ඉලක්කමක් මේ. බිඳුවයි දශම 3යි 3යි 3යි. ඒක තමයි සමාවර්ත වන්නේ. මෙතන බලන්න බිඳුවයි දශම 7යි මම ඉලක්කම් දෙකක් වෙන එකක් නිකන් දෙවොත් ඔයාලට උගන්වන්න ඕන හින්දා 1යි 8යි 1යි 8යි 1යි 8යි මෙහෙම මේ 1යි 8 සමාවර්ත වෙනවා. දැන් මේක ගත්තොත් එහෙම මේ බලන්නකො බිඳුවයි දශම 7යි 1යි 4යි 2යි 8යි 5යි 7යි 1යි 4යි 2යි 8යි 5යි සමාවර්ත වෙනවා. හරිද? මෙහෙමත් දෙන්න පුළුවන් නේ ඔය බලන්නකො 2.3යි 4යි 1යි 4යි 1යි 4යි 1යි නේ එහෙම සමාවර්ත වෙනවා. හරිද? එක එක જાතිය සමාවර්ත වෙනවා. කොහොමද සමාවර්ත දශමයක් ටක් ගාලා අඳුරගන්නේ? ඒකත් මේ බලන්නකො මේක ප්‍රථමක සාධක කරාම 3යි. මේක ප්‍රථමක සාධක කරාම 7යි. හරිද? දැන් මට කවුරු හරි කිව්වොත් ඔය ටික විතරයි කියලා
මෙහෙම එකකුත් මන් දෙනවා 12න් 7 ඕන එකක් පටපට ගාලා දෙන්න පුළුවන් හොඳේ එතකොට මේක සමාවර්ත කරාම නෙමෙයි ප්‍රථමක සාධක කරාම මේක සමාවර්ත ප්‍රථමක සාධක කරාම 2යි 2යි 3යි හරිද අන්නාව මේ වෙන එකක් ආවා දැන් අන්ත දශම කියන්නේ දෙකේ ඒවා පහේ ඒවා දෙකේ හෝ පහේ ඒවා නැතුව ඒ කියන්නේ දෙකේ ඒවා පහේ ඒවා නැතුව වෙනත් ඕනෑම ඉලක්කමක් ආවොත් හරය ප්‍රථමක සාධක කරාම නෝනාවදි මහත්තුනි ඒව තමයි අපි සමාවර්ත දශම කියන්නේ. අර අන්ත දශම ඒ හැම දශමයක්ම සමාවර්ත තමයි. අන්ත දශම වලදී සමාවර්ත වෙන්නේ බිඳුව. එතකොට ඒකට බිඳුවට වටිනාකමක් නැහැ නේ දශම තිතයකට ගියා. ඒක නිසා තමයි ඒක වෙන් කරලා දැම්මේ මම. හරිද මේ තියෙන්නේ සත්‍ය වශයෙන්ම සමාවර්ත කියලා ගන්න මේවා. පැහැදිලිනේ? ඔන්න මේක ට්‍රවුන් කලමේ ටික ලියන්න. එතකොට මාතෘකාව සමාවර්ත දශම. ඒක පොඩ්ඩක් ආයෙ කියලා දෙන්න. ඔව්. දැන් ආයි බලන්න. දැන් මේ හරය මම ප්‍රථමක සාධක කරා. හරි. දැන් මේකේ තියෙන්නේ සමාවර්ත වෙන ඉලක්කම බිඳුව නෙමෙයි මේ. මේකේ සමාවර්ත වෙන්නේ 3. මේකේ සමාවර්ත වෙන්නේ 1යි 8. මේකේ සමාවර්ත වෙන්නේ 7යි 1යි 4යි 2යි 8යි 5. 5යි 7. සමාවර්ත. මේකේ සමාවර්ත වෙන්නේ 4යි 1 මේ. ඒ කියන්නේ සමාවර්ත වෙන ඉලක්කම බිඳුව නෙවෙයි. වෙන ඉලක්කම. බිඳුව නොවි වෙනත් ඉලක්කම. එහෙම නැත්නම් ඉලක්කම් කාණ්ඩයක් සමාවර්ත වෙනවා. එහෙම වුණොත් ඒවට අපි කියනවා සමාවර්ත කියලා. සමාවර්ත දශම. ඒක හඳුනාගන්නේ හරය ප්‍රථමක සාධක කරනවා. හරය ප්‍රථමක සාධක කළාම මේ හරය ප්‍රථමක සාධක කරා මේකේ 3 මේකේ 7 12 ගත්තාම 2යි 2යි 3 ප්‍රථමක සාධක කරන්න මම කතා කරන්න ඕනේ 6 පන්ති ළමයකින් අහුවාම හරි. හරිද? එතකොට මේ හරය ප්‍රථමක සාධක කරාම දෙකේ ඒවා පහේ ඒවා දෙකේ සහ පහේ ඒවා ළමයි ඒක යනවා අන්ත දශක. හරිද? 2යි 5යි නැතුව වෙන මොනවා හරි ඉලක්කමක් ආවොත් 2යි 5යි නැතුව වෙන මොනවා හරි ඉලක්කමක් ආවොත් කොයි වෙලාවටද හරය ප්‍රථමක සාධක කරා. හරය ප්‍රථමක සාධක කරාම 2යි 5යි නැතුව වෙන මොන ඉලක්කම ආවා ඒවා සමාවර්ත දශම. ඒ හඳුනා ගන්න ක්‍රමය පැහැදිලිද මම කියන එක? සමාවර්ත දශම අර්ථ දක්වන්නේ සමා භාග සංඛ්‍යාව දශම බවට පත් කිරීමේදී සමාවර්ත වන ඉලක්කම බිඳුව නොවන දශම. බිඳුව වුණොත් අන්ත දශම. පැහැදිලිද? ඒක ලියාගන්න නම් මාතෘකාව සමාවර්ත දශම. භාග සංඛ්‍යාවක් දශම බවට පත් කිරීමේදී සමාවර්ත වන ඉලක්කම බිඳුව නොවේ නම් සමාවර්ත වන ඉලක්කම බිඳුව නොවේ නම් එවැනි දශම සමාවර්ත දශම ලෙස හඳුන්වනවා. ඒක හඳුනගන්න හැටි තමයි මම ඔය හරය රවුම් කරලා කියලා තියෙන්නේ. ඒක ඔයාලේ වචනේ ලියා ගන්න. 3න් 1 ලියලා හරය ප්‍රථමක කරාම 3යි. 7න් 5 ලියලා හරය ප්‍රථමක කරාම 7යි. 12 ලිව්වහම හරය ප්‍රථමක කරාම 2යි 2යි 3යි. තුන් ලියන්න. හරය ප්‍රථමක සාධක බවට පත් කළ විට 2 හෝ 5 නොවන ඉලක්කම 2 හෝ 5 නොවන ඉලක්කම එනම් ඒ දශම සමාවර්ත දශම. නම් අන්ත දශම නෙවෙයි කියලා දාන්න පුළුවන්. දැන් මේවා ලියන්නේ කොහොමද? කියවන්නේ කොහොමද? හරිද? මේවා ලියන්නේ කොහොමද? කියවන්නේ කොහොමද? ප්‍රශ්නයන්නේ. මේ තුනේ ඒවා කීයක් ලියන්නද? එකෙක් මම 3ක් ලියලා තව කෙනෙකුට 4ක් ලියන්න පුළුවන්, තව කෙනෙකුට 5ක් ලියන්න පුළුවන්.
එහෙම බෑ. ඒකට සම්මතයක් තියෙනවා. ඒ සම්මතය තමයි හොඳට අහගන්න. මේක ලියන්නේ සම්මතය තමයි සමාවර්ත වෙන ඉලක්කම ලියන්නේ එකපාරයි. සමාවර්ත වෙන ඉලක්කම ලියන්නේ එකපාරයි. එකපාරයි ලියලා ඉවරලා ඒකට උඩින් අපි මෙහෙම තිතක් තියෙනවා. ඒකට කියනවා අපි සමාවර්ත තිත කියලා. එතකොට මේක ඉස්සෙල්ලත් කියලා කියන්නේ සමාන විතර. එතකොට අපි මේකට කියන්නේ මේක කියවන්නේ බිංදුවයි දශම මෙතිත කියනවා. හොඳේ. සමාවර්ත 3. ඒක කියවන්නේ එහෙමයි. එතකොට දැන් ඔන්න එක ඉලක්කමක් සමාවර්ත වුණා. දැන් මෙතන ඉලක්ක දෙකක් සමාවර්ත වෙනවා. එතකොට කොහොමද මේක ලියන්නේ? සමාවර්ත වෙන ඉලක්කම් දෙක නම් දෙක ලියන්න. සමාවර්ත වන්නේ 1 8නේ. ඒක ඇස් දෙකට පේනවනේ. ඒක ලියන්න ඕනේ. එහෙනම් මේ ඉලක්කම් දෙකම සමාවර්ත වෙනවා මේ. එහෙනම් සමාවර්ත 32 උඩින් තියුවා. එතකොට ඔක කියවන්නේ කොහොමද? ඔක කියවන්නේ බිංදුවයි දශම සමාවර්ත අන්න වචනේ ආවා. තිත එන මේ තිත පටන් ගන්නකොට සමාවර්ත කියන වචනේ එනවා. සමාවර්ත 1.8. දැන් එතකොට මේක ලියන්නේ කොහොමද? හරිද? මේක ලියන්නේ කොහොමද? මේක දැන් මේකෝනේ මම පල්ලෙහාට ගන්න. බිංදුවයි දශම 7යි 1යි 4යි 2යි 8යි 5යි 7යි 1යි 4යි 2යි 8යි 5යි ඒ විදිහට බෙදෙනවා. හරිද? දැන් මේක ලියන්නේ කොහොමද? නීතියක් තියෙනවා. සමාවර්ත 3යි 2යි තියෙනවා. 3යි නෙමෙයි 2යි තියෙනවා. සමාවර්ත 2යි. එහෙනම් මේක ලියන්න වෙන්නේ අපිට බිංදුවයි දශම සමාවර්ත වෙන ඉලක්කම් කාණ්ඩ ලියන්න ඕනේ. හොඳේ. 7යි 1යි 4යි 2යි 8යි 5නේ. එතකොට ළමයි මේකේ සමාවර්ත 2කට වඩා සංඛ්‍යාවක් තියෙන්න බෑ. ඒක නිසා අපි කරන්නේ සමාවර්ත වෙන පටන් ගන්න තැනට යනවා. සමාවර්ත වෙන තැන ඉවර වෙන තැනට යනවා. එතකොට මේක කියවන්නේ හරිද? බිංදුවයි දශම සමාවර්ත 7යි 1යි 4යි 2යි 8යි 5යි. එකනේ කියවනේ හැටි. බිංදුවයි දශම සමාවර්ත 7යි 1යි 4යි 2යි 8යි 5යි. පැහැදිලිනේ කියවනේ දිය? මම මේක ලිව්වේ නෑ. බිංදුවයි දශම සමාවර්ත 7යි 1යි 4යි 2යි 8යි 5යි. ඒතකොට සමාවර්ත කිව්වහම මේක සමාවර්ත කියන වචනේ කිව්වට පස්සේ සමාවර්ත වෙන ඉලක්කම් ටික තමයි කියන්නේ. ඒ ටික සමාවර්ත වෙනවා. එතකොට අර මම මැකුවානේ එක නේද? 3යි දශම 2යි 1යි 4යි 1යි 4යි මොකක් හරි ගමන් ලියනවනේ මේ. එතකොට මේක ලියන්නේ කොහොමද? දැන් දෙක සමාවර්ත වෙන්නේ නැහැ කියලා පේනවනේ. එතකොට ලියන්නේ මේක 3යි දශම 2 සමාවර්ත වෙන්නේ. හරිද? 1යි 4 තමයි සමාවර්ත වෙන්නේ. මේ 1යි 4 සමාවර්ත. හරි සමාවර්ත වෙන ඉලක්කම් ටික තමයි කාණ්ඩ කරන්නේ. එතකොට මේ කියවන්නේ කොහොමද? 3යි දශම 2යි සමාවර්ත ආන්තිතේනකට පටන් ගන්නවා නේද? සමාවර්ත 1යි 4. සමාවර්ත කිය තිත එනකොට සමාවර්ත තිත එනකොට එතන සමාවර්ත කියන පටන් ගන්නවා. හරිද? කියවන විදිය මේ ලියන විදිය මේ කියවන විදිය. පැහැදිලිනේ? එහෙනම් මොකක්ද ලියාගන්නට මේ ටික ලියන්න 7යි 1යි 4යි 2යි 8යි 5. නැත්නම් 7යි කියලා විතර ලියලා තියාගන්න. දැන් අපරිමේය සංඛ්‍යාවක් ගත්තොත් ඒක සමාවර්ත වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. අපරිමේය සංඛ්‍යාවක් ගත්තොත් ඒ කියන්නේ දැන් අපරිමේය සංඛ්‍යා අපි කතා කරන්නේ මූල 2 මූල 5 මේවා සමාවර්ත වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. හොඳට මතක තියාගන්න. ඒක ඕන ලියලා තියාගන්න. අපරිමේය සංඛ්‍යා සමාවර්ත නෙවෙයි.
right දැන් බෝඩ් එක බලන්නකෝ දැන් සංඛ්‍යානේ මම මේ ටික අරගෙන ආවේ දැන් අන්ත දශම සමාවර්ත දශම නිකිල ඊට පස්සේ ධන නිකිල ඍණ නිකිල ගණන සංඛ්‍යා පූර්ණ සංඛ්‍යා ප්‍රකෘති සංඛ්‍යා මම සංඛ්‍යා දාගෙන ආවා මේව මොනවද දැන් අර ටික ඔක්කොම දැම්මනේ පරිමේය සංඛ්‍යා කොටට මොනවද ගණන සංඛ්‍යා පූර්ණ සංඛ්‍යා ධන නිකිල ඍණ නිකිල අන්ත දශම සමාවර්ත දශම මේ සබ්බ සකල්මනාවම දැම්මනේ අපි පරිමේය සංඛ්‍යා කොටට එතකොට ඒ පරිමේය සංඛ්‍යා එහෙනම් පරිමේය සංඛ්‍යා කියන්නේ සර්නේම් එකක්නේ ඒගොල්ලන්ගේ කට්ටිය ඉන්නවනේ දැන් ගණන සංඛ්‍යා පරිමේය සංඛ්‍යා කියන පරම්පරාව එක්කනේ සර්නේම් එක කියන්නේ පරම්පරාවෙන් එන්නමනේ එතකොට පරම්පරාව පරිමේය සංඛ්‍යා ධන නිකිල පරම්පරාව පරිමේය සංඛ්‍යා සමාවර්ත දශම පරම්පරාව පරිමේය සංඛ්‍යා අන්ත දශම එහෙම එනවනේ එතකොට මේ පරම්පරාව අපරිමේය සංඛ්‍යා ඒගොල්ලන්ගේ සර්නේම් එක අපරිමේය සංඛ්‍යා දැන් මේවට නමක් දෙන්න එපා අපි එහෙනම් දැන් මේක එතකොට මූල ලකුණත් එක්ක එන සංඛ්‍යානේ අපි අපරිමේය සංඛ්‍යා හඳුනා ගන්න කිව්වේ එතකොට මේකේ උත්තරේ කීයද මේකේ උත්තරේ 2යි එතකොට මේක අපරිමේය නෙවෙයිනේ නේද දැන් මූල 16 ගත්තාම මේකේ උත්තරේ 4යි එහෙනම් මේක අපරිමේය නෙවෙයිනේ පැහැදිලිද කියන එක එහෙනම් මේවනේ අපරිමේය සංඛ්‍යා අන්න එහෙනම් මේ අපරිමේය මෙන්න මේ අපරිමේය සංඛ්‍යා හරිද මූල ලකුණ යොදා ගැනීම එහෙත් වර්ග සංඛ්‍යාවක් නොවන සංඛ්‍යාවලට අපි මේ පාඩමේදී නමක් කියනවා කරණි හරිද ඔන්න අලුත් වචනයක් ආවා කරණි මොනවද කරණි කියන්නේ මූල ලකුණ යොදා ගන්න එහෙත් වර්ග සංඛ්‍යාවක් නොවන සංඛ්‍යා අපරිමේය සංඛ්‍යාව ගොඩේ තියෙන්නේ හරිද දැන් ලියන්න කරණි පරිමේය සංඛ්‍යාවක් නොවන මූල ලකුණත් එක තියෙන ඒවා කියලා කිව්වත් හරි හරිද කරණි මූල ලකුණ සමග ඇති පරිමේය නොවන සංඛ්‍යා අන්න එතකොට මූල ලකුණ සමග ඇති පරිමේය නොවන සංඛ්‍යා කියලා බෝඩ් එකේ තියෙන එක මම ලියාගන්නකෝ රයිට් දැන් මේ බලන්නකෝ දැන් මම ඔන්න ඒක අයින් කරලා මම මේ කරණිය ගත්තා මේක මට ලියන්න පුළුවන් හරිද මූල ලකුණ ඇතුලේ දෙවරක් එක කියලා විතරයිනේ වෙන විදිහකට ලියන්න බෑනේ මට හරිද දැන් මම අර මකපු මූල පහ මට ලියන්න පුළුවන් 5 වරක් එක කියලා විතරයිනේ නේද දැන් මම මෙහෙම ගත්තොත් මේක ගන්න බලන්නකෝ මූල 12 ගත්තොත් මට ඕක ලියන්න පුළුවන් 12 වරක් එක මට ඕක ලියන්න පුළුවන් 4 වරක් 3 කියලා නේද දැන් මං ආයි ගත්තොත් ඔන්න මූල 75 එක විදිහට ලියත හැකිනේ 75 වරක් එක මේ මූල ලකුණ ඇතුලේ එතකොට මට ඕන ලියත හැකි 25 වරක් 3 මට ඕන ලියත හැකි 5 වරක් 15 මේ මොලේට ඇයිනේ කොහොම ලිව්වහම හරිද ඒ කියන්නේ මේ කරණි මං සංඛ්‍යා දෙකක ගුණාකාරයක් විදිහට ලිව්වා කරණියක් සංඛ්‍යා දෙකක ගුණාකාරයක් විදිහට ලිව්වා කරණියක් සංඛ්‍යා දෙකක ගුණාකාරයක් විදිහට ලිව්වහම මෙන්න මේක බලන්නකො මේ වර්ග සංඛ්‍යාවක් ඇවිල්ලා එක වර්ග සංඛ්‍යාවක් තමයි ඒක තවත් සුළු කරන්න දෙයක් නැහැ නේ එකමනේ හැබැයි මේක සුළු කරත හැකි නෙමෙයි මේක බලන්නකො මේ නේද වර්ග සංඛ්‍යාවක් එක්ක ගුණාකාරයක් ඇවිල්ලා ගුණිතයක් ඇවිල්ලා නේද ඒතකොට කරණියක්
සාධක විදිහට ලිව්වහම එහෙම නැත්නම් ගුණිතයක් විදිහට ලිව්වහම කරණියක් ගුණිතයක් විදිහට ලිව්වහම ඒ ගුණිතේ එක සංඛ්‍යාවක් ඒ ගුණිතේ එක සංඛ්‍යාවක් වර්ග සංඛ්‍යාවක් නම් අපි එක නසල ගන්න එක සුළු කරන්න දෙයක් නැති නිසා හරිද අපි කියමුකෝ එක නොවන වර්ග සංඛ්‍යාවක් කියලා මම ආයෙ කියනවා කරණියක් සාධක දෙකක ගුණිතයක් විදිහට ලිව්වහම ඒ ගුණිතේ එක සංඛ්‍යාවක් වර්ග සංඛ්‍යාවක් නම් හරිද වර්ග සංඛ්‍යාවක් නම් මෙන්න මේ කරණි වලට අපි දැන් ස්පෙෂල් නේම් එකක් දෙනවා අකිල කරණි. කරණි තමයි අකිල කරණි. මොනවද? කරණියක් සාධක දෙකක ගුණිතයක් විදිහට ලිව්වහම එම ගුණිතේ එක සංඛ්‍යාවක් වර්ග සංඛ්‍යාවක් නම් අන්න ඒවට අපි කියනවා අකිල කරණි. හරිද? හඳුන්වා දීම් ටිකේ අවසාන එක ඕක අකිල කරණි. එතනින් එහාට පාඩමේ ගණන් හදන්න තියෙන හරිය ලේසි. අපි බලමු. එහෙනම් ලියන්න අකිල කරණි. කරණියක් සාධක දෙකක ගුණිතයක් ලෙස ලියු විට කරණියක් සාධක දෙකක ගුණිතයක් ලෙස ලියු විට එම ගුණිතයේ එක් සංඛ්‍යාවක් වර්ග සංඛ්‍යාවක් නම් ඒවා අකිල කරණි ලෙස හඳුන්වනවා. ඒවා අකිල කරණි ලෙස හඳුන්වනවා. හරිද? ඔය ටික ඔයාලගේ දැනුමට සහ මේ බොහෝ ප්‍රශ්න අහන්න පුළුවන්. පේපර් එකේදී. එහෙනම් අපි බලමු ලියන්න අකිල කරණි සුළු කිරීම. අකිල කරණි සුළු කිරීම. අකිල කරණි සුළු කිරීම. දැන් කොහොමද මේක සුළු කරන්නේ? හරිද? බෝඩ් එක බලන්න. දැන් මම මේක වර්ග සංඛ්‍යාවක් එක්ක ලියාගන්නවා. 4 වරක් 3. දැන් මේක කල්පනා කර ඉන්න ඕනේ නෑ ළමයි. ප්‍රථමක සාධක කළොත් ප්‍රථමක සාධක වලට එනවා. මේ බලන්නකෝ. 12 ප්‍රථමක සාධක කරොත් 2කින් 6 දෙවරක් 6යි. පූර්ණ වර්ගයක් නෙමෙයි. දෙවරක් 3යි. පූර්ණ වර්ගයක් නෙමෙයි. 3 වරක් 1යි. ඔන්නෝම ප්‍රථමක සාධක කරාම එක જાතිය ඒවා ගත්තාම හරිය නෙමෙයි. එතකොට මේකේ ඉන්නේ 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 ගුණ කිරීම එකනේ. එතකොට මේ තියෙන්නේ 4. එතකොට ටක් ගාලා කල්පනා කර ඉන්න ඕනේ. හරිද? එතකොට ඔන්න ඒක හදාගත්තා. හදාගෙන ඉවරලා මේ බලන්නකෝ දැන් මේකේ උත්තරේ දන්නවනේ අපි. මූල 4 කීයද? එක පරිමේය සංඛ්‍යාවක්. මූල 4 පරිමේය සංඛ්‍යාවක්. එතකොට මූල 4 උත්තරේ 2යි. මූල 3 අපි දන්නේ නැහැ. එහෙනම් 2යි මූල 3යි. සුළු කර. හරිද? අර 4 වර්ගමූලය ගත්තා. මේක කාට හරි ලියන්න ඕනොත් විහිදවලා 2 ගුණ කිරීම මූල 3. මම මෙහෙම ලියත හැකි මේක ඕන. හරිනේ මොකද මෙතන තියෙන්නේ ගුණ කිරීම. මේක වැරදි. හරිද? මේක අස්සට 2 යන්න බෑ. ඒකට මූල 2. හරිද? මේක වැරදි. මේක හරි මේක හරි. එළියටයි ආවේ. හරියට ලියන්න. right. එනවල පළවෙනි ගාන එක හදාගන්නකො. අකිල කරණි සුළු කිරීම. right. මේ අර මම තව එකක් දුන්නානේ. දැන් ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. දැන් මම මූල 75 කියලා හේතුවක් දුන්නානේ. දැන් ඒකත් අපි ප්‍රථම මේ බලන්නකො. one shot අතහැරලා දාන්නත් පුළුවන් ප්‍රථම සාධක කරන එක බලන්නකො.
මේ හිතා ඉන්නේ පා මේක. ටග්ගාලා ගාන ඉස්සරහා මේක ප්‍රථම සාධක කරන්න. 3ෙන් බෙදෙන්නේ. එතකොට 3 වරක් 25යි. ටග්ගාලා වර්ග සංඛ්‍යාවක් ආවනේ. ආපු ගමන් නවත්තන්න. ඒ ප්‍රථමක සාධක කරනකොට බලාගෙන ඉන්න මෙතන වර්ග උත්තරේට වර්ග සංඛ්‍යාවක් එනවද කියලා. වර්ග සංඛ්‍යාවක් ආපු ගමන් නවත්තන්න. වැඩේ කොට යනවා. හරිද? එතකොට ගන්න ටග්ගාලා 25 වරක් 3. දැන් මේක පරිමේය සංඛ්‍යාවනේ. මූල 25 5යි. එහෙනම් උත්තරේ 5යි මූල 3. හරිනේ? මට හදලා පෙන්නන්න 120 මූල 128 මූල 128 බලන්න හදන්න පුළුවන් කියලා ගන්නවා. මූල 128 ප්‍රථමක සාධක කරා 128 දෙදෙනවනේ දෙවරක් 12ට 6යි 8ට 4යි වර්ග සංඛ්‍යාවක් ආවනේ එහෙනම් දාන්න 64 වරක් 2 64 මූලය 8යි 64 මූලය 8යි එහෙනම් උත්තරේ 8යි මූල 2. හිතා ඉන්න එපා. හරිද? හිතා ඉන්න එපා. ටක් ගාලා වැඩේට යන්න. හරිද? මම හිතන්නේ ඇති කියලා. 98ක් හදලා බලන්න පුළුවන්ද කියලා. මූල 98 මට හිතෙන සංඛ්‍යා ටිකක් මම දෙනවා. මූල 98 හදන්න පුළුවන්ද බලන්න. කවුරු හරි මයික් එක ඔන් කරලා කියන්න මට කීවරක් කීයද කියලා. 49 ගුණ කිරීම 2. 49 ගුණ කිරීම 2. ඒ සාධකයනේ. ඒක කියන්න ඕනි කොහොමද? මූල 49 ගුණ කිරීම 2. එතකොට 49 මූලේ 7යි. 7යි. එතකොට 7යි මූල 2යි. අකිල කර්ණේ සුළු කිරීම. අවුලක් තියෙනවද කාට හරි? එහෙනම් අපි ඊළඟ කොටසට යමු. කරණි එකතු කිරීම සහ අඩු කිරීම. කරණි එකතු කිරීම සහ අඩු කිරීම. කරණි එකතු කිරීම සහ අඩු කිරීම. ළමයි අපි දන්නවා හෝඩියේ පන්තියේ ඉඳලම ඒ කියන්නේ ගණන් එකතු කරන්න පටන් ගත්ත දවසේ ඉඳලම දැන් ගණන් එකතු කරන්නේ සජාතීය ඒවා විතරයි. දැන් අපි ගත්තොත් 731ට 23ක් එකතු කරන්න කියලා මෙහෙමනේ අපි ලියන්නේ. 1යි 3යි 4යි 3යි 2යි 5යි 7යි. ඇයි මේක අපි ලියන්නේ නැත්තේ 732 එකතු කරගෙන 23 කියලා මේක? එතකොට 1යි 6යි 9යි. ඇයි මේක ලියන්නේ නැත්තේ? ඇයි මේක වැරදි? මේක වැරදිනේ. ඇයි ඒක වැරදි? එකතු කිරීම අඩු කිරීම වල සංකල්පය ගත්තාම මේ එකතු මෙයා එක ස්ථානේ. මෙයා දස ස්ථානේ. මේ එකතු කරලා තියෙන දස ස්ථානයේ එක ස්ථානේ. මෙතන මෙයා එක ස්ථානේ. මෙයා එක ස්ථානේ. මෙයා දස ස්ථානේ. මෙයා දස ස්ථානේ. එතකොට මෙතන මෙයා සිය ස්ථානේ. මේක දස ස්ථානේ. දැන් මේක වැරදුනේ එකතු කරේ ස්ථානීයගේ සමාන ඒවා නොවන නිසා. ඒකයි මේක වැරදි. කවුරු හරි පොඩි එකෙක් අහන්න පුළුවන්. ඇයි මේක වැරදි කියලා අර පොල් විකුණන්න ගිහිල්ලා වෙච්ච වැඩේ දන්නවනේ. පොල් ගෙඩි 7ක් අරගෙන ගියාම පොල් ගෙඩිය රුපියල් 13 ගානේ පොල් ගෙඩිය මේ ප්‍රාග් ඓතිහාසිකයෝගේ හොඳේ. දැන් නම් පොල් ගෙඩිය රුපියල් 120ක් වගේ සෞභාග්‍ය දැක්ම. හරිද? එතකොට පොල් ගෙඩිය රුපියල් 13 ගානේ පොල් ගෙඩි 7ක් මිල හොයන්න කිව්ව විකුණන්න ගියාම මෝඩ මිනිස්සෙකුට මුදලාලි දුන්නා රුපියල් 28ක්.
පොල් ගෙඩිය රුපියල් 13. හරිද? පොල් ගෙඩිය රුපියල් 13 ගානේ රුපියල් 28ක් දුන්නා. එතකොට 28ක් දුන්නේ කොහොමද කියලා අහුවාම 13 ඒවා 7ක් එකතු කරපන් කිව්වා. 13 ඒවා 7ක් එකතු කරපන් කිව්වා. හරිද? 1 2 3 4 5 6යි 7යි. 13 ඒවා 7ක් එකතු කරාම මේ 3යි 6යි 9යි 12යි 15යි 18යි 21යි 22යි 23යි 24යි 25යි 26යි 27යි 28යි රුපියල් 28යි. මාර එකතු කරගෙන ඉන්නේ මේක. පොල් ගෙඩි 13 පොල් ගෙඩියක් රුපියල් 13 ගානේ පොල් ගෙඩි 7ක් විකුණන්න ගියාම මුදල් රුපියල් 28ක් දුන්නා. මිනිස්සු කියනවා මේක වැරදි කියලා. එහෙනම් 13 ඒවා 7ක් එකතු කරලා පෙන්නන්න කිව්වා. එකතු කරා. 3යි 6යි 9යි 12යි 15යි 18යි 21යි 22යි 23යි 24යි 25යි 26යි 27යි 28යි එකතු කරලා පෙන්නන්න. ඒක උත්තර ගන්න කිව්වා. ඊට පස්සේ කිව්වා නෑ නෑ ඌක හරියන්නේ 13 7ෙන් ගුණ කරන්න කියලා. 13 7ෙන් ගුණ කරන්න කිව්වහම දැන් මුදලාලි ගුණ කරනවා මේ 7 වරක් 3 21යි 7 වරක් 1 7යි 21යි 7යි 28යි ඌ ඒත් පෙන්නුවා. කොහොමද කන්නේ? හරිද? එතකොට දැන් අරු කියනවා නෑ එහෙම බෑ. එහෙනම් මට මේ 28 7ෙන් බෙදලා පෙන්නන්න කියලා. 13 එන්න ඕනේ කියලා. හරිද? මේ විදිහට මොකක් හරි ක්‍රමයකින් බෙදලා පෙන්නන්න ඕනේ. ඔයාලා පුළුවන් නම් ගෙදර ඉන්න ගම මේවා ගණිතේ මායාවල්. ගණිතේ මායාවල්. මේක වැරදි. මේක පට්ට වැරදි නෙමෙයි. බෑ හරි ෂෝක් ඒ ගණිතේ. මේක වැරදි නෑයි. සජාතීය පද එකතු කරපු නැති නිසා. ඔය ඒ කියන්නේ එකතු කරන්න හරි අඩු කරන්න හරි අනිවාර්යෙන්ම ස්ථානියකේ සමානයි. එහෙම නැතුව එකතු කරන්න අඩු කරන්න බෑ. ඒකයි මේක වැරදුනේ. හරිද? කොහොඩිය පන්තියේ ඉඳලම අපි දන්නවා. ඉතින් එහෙනම් මේකටත් ඒ තියදී ඕනන්නේ. මොනවා එකතු කරන්න අඩු කරන්න ගියා? හාල් වලට සීනි එකතු කරන්න බෑනේ. හාල් වලට එකතු කරන්න ඕනි හාල්. පොල් වලට එකතු කරන්න ඕනි පොල්. සජාතීය දේවල් විතරයි. ඒක නිසා එකතු කරන්න නම් මේ බලන්න. මේක කියවන්නේ කොහොමද? 3යි මූල 2ට. එකතු කරනවා 2යි මූල 2ක්. ඔන්න මම ඕක එකතු කරමුකෝ අපි අනිත් පැත්තට යන්නට. දැන් මේක එකතු කරන්න නම් ළමයි මම අර කිව්වා. සජාතීය දේවල් විතර එකතු කරන්න පුළුවන්. අනිවාර්යෙන්ම මේක සමාන වෙන්නේ. සමාන නැත්නම් එකතු කරන්න බෑ. ඒ කියන්නේ මෙහෙම ගානක් වෙන්නේ. 3යි මූල 2ට එකතු කරන්න 3යි මූල 3ක්. හරිද? එතකොට මේ මෙතන තියෙන්නේ මූල 2 මෙතන තියෙන්නේ මූල 3 මේක එකතු කරන්න බෑ. මේක එකතු කරන්න බෑ. මේක එකතු කරන්න පුළුවන්. හරිද? එහෙම පුළුවන් වුණාම අපි එකතු කරන්නේ කොහොමද? ඉස්සෙල්ලා පළවෙනි රාජකාරිය ඒක හොඳේ. අග්ගාලා බලන්න ඕනේ මූල ලකුණ ඇතුලේ තියෙන සංඛ්‍යාව සමානද කියලා. සමාන නැත්නම් එකතු කරන්න බෑ. හරිද? එතකොට ඊළඟට අපි කරන්නේ මේ සංඛ්‍යා දෙකක් එකතු කරන්න මේ හදන්නේ. සංඛ්‍යා දෙකක් එකතු කරන්න හැදුවාම මේ සංඛ්‍යාවේ දැන් පොදු සාධක තියෙනවනේ. මොකද්ද පොදු සාධකේ? මූල 2. එතකොට පොදු සාධකයේ විදියට මූල 2 ගත්තාම මෙතන ඉතුරු වෙනවා 3 එකතු කිරීම මෙතන ඉතුරු වෙනවා 2. අන්න පොදු සාධකයක් විදිහට මේක ගන්න ඕනේ හින්දා තමයි මේක සමාන වෙන්නේ. නැත්තම් බෑ. එතකොට උත්තරේ 3යි 2යි 5යි. එහෙනම් 5යි මූල 2. හැදෙන්නේ අනිවාර්යයෙන්ම මේ මූල ලකුණ ඇතුලේ තියෙන සංඛ්‍යාව සමාන වෙන්න ඕනේ. ඒ සමාන වුණොත් විතරයි පොදු සාධකයක් විදිහට එළිය ගන්න. හැදෙන්නේ මේක සමාන නැහැ. එහෙනම් මේක හදන්න බෑ. හැදෙන්නේ කියන්නේ රයිට් ඔක ලියා ගන්න. මේකත් බෑ කියලාත් ලියා ගන්න. මේක හදන්න පුළුවන් බලන්න. මේක බෑ කියලාත් ලියා ගන්න. මේ ගන්න හදන්න පුළුවන් බලන්න. 3යි මූල 7 එකතු කිරීම 2යි මූල 7 අඩු කිරීම 4යි මූල 7
දැන් ටක් ගාලා චෙක් කරන්න. මූල ලකුණ ඇතුළේ චෙක් කරන්න. එකතු කරන්න අඩු කරන්න දීපු ගමන් මූල ලකුණ ඇතුළේ චෙක් කරන්න. ඒක සමාන නම් පුළුවන්. නැත්තම් බෑ. හරිද? එතකොට ඒක චෙක් කරපු ගමන් මූල 7 එනව නෙමෙයි. එතකොට මෙතන තියෙනවා 3යි. එතකොට මෙතන තියෙනවා 2යි. එතකොට මෙතන තියෙනවා 4යි. හරිද? දැන් 3යි 2යි 5යි. 5න් 4ක් 1යි. එහෙනම් මේක 1යි මූල 7යි. right? අර චූටි වැඩේ විතරයි තියෙන්නේ. අරක සමාන කරගන්න ඕනේ. හරිද? හරිනේ. දැන් ගාන මෙහෙම දුන්නොත් දැන් බලන්නකෝ. මාර අවුලක් වෙනවනේ අපිට. ගාන මෙහෙම දුන්නොත් මේ බලන්නකෝ. 3යි මූල 2ට එකතු කරන්න 2යි නිකම්ම මම ගන්නවා 2යි මූල 90ට ගන්නකෝ. දැන් මේක එකතු කරන්න බෑනේ. ඇයි මේක එකතු කරන්න බැරි? මෙතන තියෙන්නේ මූල 2 මෙතන තියෙන්නේ මූල 8. මූල 90ට. ඒක එකතු කරන්න බෑ. අනිවා මෙතන මූල 2 නම් අනිවාර්යයෙන්ම මෙතන මූල 2 තියෙනවා. ඒ නිසා අපි කරන්නේ ඒකයි කියලා බෑනේ. දැන් දුන්නානේ සර්. මේක දුන්නා. එහෙනම් දැන් මේක අපි හදන්න ඉපේ. එතකොට ටක් ගාලා අපි මේක ගත්තා ගලවලා වෙනම මූල 98යි. දැන් බලනවා මේක අකිල කර්ණියක්ද කියලා. ඒ පාන පටන් ගන්නකොට අකිල කර්ණිය කියලා කිව්වනේ. එහෙනම් බලනවා මේක 98 ප්‍රථමක සාධක කරන්න. දෙවරක් 49. දැන් ටක් ගාලා අපිට ආවා 49 වරක් 2 කියලා. එතකොට අපිට ගත්ත හැකි මේක 7යි මූල 2යි. දැන් මේක ඇත්තට හිතන්න ඕනෙත් නෑ. දැන් මේ වැඩේනේ මං ඉගෙනුවේ. දැන් මේක ඇත්තට හිතන්න ඕනෙත් නෑ. ඇයි මේක ඇත්තට හිතන්න ඕනේ නැත්තේ? හරිද? දැන් මෙතන තියෙනවානේ 3යි මූල 2. මේක සුළු කරන්න බෑනේ තවත්. අකිල කර්ණියක් නෙවෙයිනේ. එහෙනම් අනිවාර්යෙන්ම පොතට ගන්න මං කියන කතාවනේ. අනිවාර්යෙන්ම මේක සුළු කරන්න පුළුවන් වෙන්න ඕනි දෙවරක් කියලා. ඇයි එහෙම උනේ? මූල 2 ආවේ නැත්තම් ගණන හදන්න බෑ. මූල 2 ආවේ නැත්තම් ගණන හදන්න බෑ. ඒක නිසා මේක කර ඉන්න ඕන නෑ. හරිද? අකිල කර්ණය සුළු කරන්න කිව්වොත් මේක. දැන් මේ ගානේදී මේක කර ඉන්න ඕන නෑ. කෙලින්ම මේ 98 යට හැකි මෙතන. මූල 2. හරිද? මූල 2 කරගත්ත ගමන් ටක් එනවා. එහෙනම් දෙවරක් කීයද? දෙවරක් 49. එතකොට එහෙනම් ආයෙ ගාන එනවා 3යි මූල 2යි 49 වර්ග මූලය 7යි 7යි මූල 2යි මොනවාද මාතෘකාව? දැන් ප්‍රශ්නේ හරි. මූල 2යි 3 එකතු කිරීම 7යි. එතකොට 10යි මූල 2යි. හරි සිම්පල් වැඩක්. මේක මහා ලොකුවට ගණන් ගන්න ඕනේ. මේකෙන් අල්ලගත්තා. ටක් ගාලා මෙතෙන්ට ගියා දෙවරක් කියලා දැන්. නැත්තම් මේ විදිහට හදන්න ඕනේ අකිල කර්ණය සුළු කරන්න. ඒක ඕනේ නැහැ. දැන් මෙතනින්ම ටක් ගාලා එතන. හරිද? ගාන හදාගන්න. ගාන දෙනවා මෙහෙම. ඔන්න බලන්න. මූල 128 එකතු කරන්න මූල 50 අඩු කරන්න අපි ගමුකෝ මූල 90. දැන් මෙහෙම ගමුකෝ. මෙහෙම ගානක් දුන්නාම හරිද? දැන් මාර ප්‍රශ්නයක්. මෙහෙම ගානක් දුන්නාම මේ මූල 128 මූල 50 මූල 90 සමාන නැහැ. සමාන නැත්තම් ගාන හදන්න. එහෙනම් අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ මේක සමාන කරගන්න ඕනේ. සමාන කරගන්න ගාන හදන්න තියෙන ලේසිම විදිය තමයි ලොකු ගණන් ආවම හදන්න ටිකක් හදන්න පුළුවන්. ටිකක් අමාරුයිනේ. චූටි ගණන් ආවොත් ටක් ගාලා හදන්න පුළුවන්. ඒ නිසා මම මේකෙන් දිවි චූටි මේක අල්ලගන්න. මොකද චූටි මේක? මූල 50. හරිද?
දැන් මේක බලනවා සුළු කරා. මේක අකිල කර්ණයක් විදිහට සුළු කරන්නේ ගියා 50 ප්‍රථමක සාධක කරන්න පුළුවන්. දෙවරක් 25යි. අන්න ඩග්ගාල මට ආව උත්තරේ. හරිද? එතකොට මම මෙතෙන්ට ඇවිල්ලා ටක් ගාලා ගත්තා 25 වරක් 2යි. දෙවරක් 25යි 25 වරක් 2 කියලා ගත්තා. හරිද? අර ගත්තාම මට උත්තරයක් එනවා 5යි මූල 2යි. හරිද? ගානේ පළවෙනි වැඩේ ඕක. ලොකු එක අල්ලගෙන කරන්න පුළුවන්, මැද එක අල්ලගෙන කරන්න පුළුවන්. හැබැයි ලේසිම වැඩේ තමයි අඩු එක අල්ලගන්නේ. හරිද? අල්ලගෙන යනවා මම එහෙනම් මේක මූල දෙකක් ආවනේ මේක. මූල එකක් ආවනම් මේක දෙවරක් වෙන්න එපා. හරිද? එහෙනම් ඒක ගත්තා දෙවරක් 64යි. හරිනේ? දැන් මේක සුළු කරලා 5යි මූල 2යි. හරිද? අඩු කරා. එහෙනම් මේක දෙවරක් 40. හිතන්න දෙයක් නැහැ. එකක් සුළු කරා. එකක් සුළු කරලා ඉවර වෙලා ටක් ගාලා එක පුංචි මේක අල්ලගෙන සුළු කරා. සුළු කරලා එයාගෙන් අල්ලගත්තා වර්ගමූල කොක්ක ඇතුළට එන්න ඕනේ මොකද්ද කියලා. අල්ලගෙන අනිත් දෙන්නම ඒකෙන් හැදුවා. හදන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්නම් බෑ. හරිද? එතකොට මේකේ උත්තරේ එනවා 8යි මූල 2යි. මේකේ උත්තරේ මේකේ උත්තරේ 7යි මූල 2යි. දැන් හරිනේ? දැන් මේ ඇවිල්ලානේ මූල දෙක මේ හරි? එතකොට දැන් මූල දෙක පොදු සාධකයක් විදිහට ගත්තා. ගත්ත ගමන් 8යි 5යි 7යි. 8යි 5යි 13යි. 13යි 7යි 6යි මූල දෙක. පාඩමේ තව එක වැඩක් තියෙනවා. පාඩමේ තව එක වැඩක් තියෙනවා. ඒකත් චුටි වෙලාවක් අරගෙන ඉවර කරමු. අකිල කරණි ගුණ කිරීම සහ බෙදීම ලියන්න. අකිල කරණි නැත්නම් කරණි අකිල කරණි ගුණ කිරීම සහ බෙදීම. කරණි ගුණ කිරීම සහ බෙදීම. මම වංශයට ගණනන්න හදන්නේ හොඳ. එකපාරින්ම ගණනන්න හදන්නේ මම. ගුණ කිරීමයි බෙදීමයි. මොකද ඒක දැන් හරි ලේසි. මම එක පේලියට ගන්නම් බෝඩ් එක දෙකට බෙදලා. හරිද? මේ බලන්න. 2යි මූල 3 ගුණ කරන්න 3යි මූල 2. එන්න ගුණ කරන්න එකක් ආවා. හරිද? බෙදන්න යනවා. 6යි මූල අපි ගමුකෝ 6. 6යි මූල 6 බෙදන්න 2යි මූල 3. නේ ඔච්චරයි උගන්නේ. ඔය ගන්න විතරයි උගන්නේ. ඒක දෙකනේ කුඩු. මේක පට්ට අමාරු වැඩක්. يعني කරණීය එකතු කිරීම අඩු කිරීම කියනවනේ. දැන් මේ බෙදීම. ඒක හරි අමාරු වැඩක්. හොඳට බලන්න. හරිද? හොඳට බලන්න. මේක ගුණ කරන්න ගියාම ගුණ කරන්න අර ඒව ඕනේ නැහැ. අපිට ඕන එකක් ගුණ කරන්නේ අපි මතක නැද්ද? 23 දෙකෙන් ගුණ කරන්න කිව්වම එක ස්ථානයක් ගුණ කරා දස ස්ථානයක් ගුණ කරා. ගුණ කරන්නේ නීති තිබුණේ එකතු කරන්න අඩු කරන්නේ නීති තිබුණේ. ඒක නිසා අපි ගුණ කරා. මොකද ගුණ කරන්නේ? දෙවරක් 3 හරිද? මේක මේ 3 නෙමෙයි නෝනාවලි මාත්‍රි මම ඒක වෙනස් කරන්නම් 2යි මූල 5 කියලා. හරිද? එතකොට දෙවරක් 3 මූල ලකුණ ඇතුලේ 5 වරක් 2. වෙච්ච දෙයක් ගන්න. 2යි හරිද? වෙච්ච දෙන්නේ 2යි 3යි. හරිද? එළිය තියෙන දෙන්න එළියෙන් ගුණ කරා මේ 5යි ඇතුලේ තියෙන දෙන්න ඇතුලෙන් ගුණ කරා. එළිය තියෙන දෙන්න එළියෙන් ගුණ කරා ඇතුලේ තියෙන දෙන්න ඇතුලෙන් ගුණ කරා. එතකොට උත්තරේ එනවා දෙවරක් වෙන 6යි 5 වරක් 2 10යි. පට්ට අමාරු. හරිද? දැන් මම අමාරු මොකද වෙන්නේ කියන්නේ? බෙදිල්ලක් එසේමයි. 6 බෙදීම 2 හරිද? මූල ලකුණ ඇතුලේ 6 බෙදීම 3. මේ බලන්න මේ 6 මේ 2 මේ එළිය තියෙන ඒවා එළියෙන් බෙදුවා. හරිද? ඇතුලේ තියෙන ඒවා ඇතුලෙන් බෙදුවා.
එළියේ තියෙන ඒවා එළියෙන් බෙදුවා. ඇතුළේ තියෙන ඒවා ඇතුළෙන් බෙදුවා. 6 දෙකෙන් බෙදුවාම 3යි. 6 තුනෙන් බෙදුවාම 2යි. පට්ට අමාරු. එළියේ තියෙන ඒවා එළියෙන් බෙදුවා. ඇතුළේ තියෙන ඒවා ඇතුළෙන් බෙදුවා. එළියේ තියෙන ඒවා එළියෙන් ගුණ කරා. ඇතුළේ තියෙන ඒවා ඇතුළෙන් ගුණ කරා. ඇතුළේ කියන්නේ මූල ලකුණු. හොඳේ. නැත්තම් වාහනේ ඇතුළේ ඒ ඇතුළේ ඒවා හොයන්න යන්න. කීපක පැහැදිලි. පාඩමේ කාට හරි අවුලක් තියෙනවද? එහෙනම් අද දවසේ පන්ති නවත්තනවා.